ආයිබෝවන් සුබෝදෑසනක් අපි සූදානම් අදත් පත්තර මේන්තුව ආරම්භ කරන්න. ඔබට ජයග්‍රාහී වාසනාවන්ත නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කාලෙට කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු කටේ තියාගෙන අපි වැඩ කරනවා කියලා ළඟටම ඇවිල්ලා තියෙන තව දවස් දෙකයි තියෙන්නේ. ඉතින් සූර්ය මංගල්‍යයේ මෙවරත් මහා ඉහළින් ස්වාධීන රූපවාහිනී අපි සමරන්න කටයුතු කරනවා, පවත්වන්න කටයුතු කරනවා. ඒ ඔබ වෙනුවෙන් සියලු නැකත් චාරිත්‍ර තක්කෙටම හරියටම වෙලාවට අපි නිවැරදි විදිහට පළාත් කිහිපයක ඉඳලම මේ ආකාරයෙන් මහා ඉහළින් සමරන්න 13 14 කියන දවස් දෙකේම සූර්ය මංගල්‍යය පවත්වන්න ඔබ වෙනුවෙන් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ ගැන මතක් කරන ගමන් අපි පත්තර මේන්තුවේ කටයුතු පටන් ගන්නෙ. නජිත් good morning. Good morning සමීර, සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා. සමීර කිව්වා වගේම හැම අවුරුද්දකම වගේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය අපි මෙවරත් සූර්ය මංගල්‍යය මහා ඉහළින් සමරන්න සූදානම්. ඒ සමරන අතරදී ඔබට මතක් කරන්න ඕනේ කොරෝනාව තාමත් පහව ගිහින් නම් නැහැ. ලෝකේ හැමතැනම කොරෝනාව තියෙනවා. අපේ රටෙත් විශේෂම කොරෝනා ආසාදිතයන් දෛනික වාර්තා වෙනවා. ඒ තත්ත්වය අඩුවීමක් පෙන්눔 කරනවා. හැබැයි විමසිලිමත් බව, ආරක්ෂාකාරී බව තව දුරටත් ඒ විදිහට අපි පවත්වගෙන යමු. අවුරුද්දෙන් පස්සේ කොරෝනා රැල්ලක් ඇති වෙන එක වළක්ව ගන්න වැඩ කටයුතු සිද්ධ කරන එක අපි හැම දිනෙකම වගකීමේ හින්දා ඒ වගකීම වෙනදටත් වැඩිය කරමත අරගෙන අපි කටයුතු කරමු කියලා කියන ගමන් අපි සූදානම් අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු බලන්න. ඊට කලින් සමීර අර සුපුරුදු විදිහටම අපි හැමදාම සතියක පත්තර මේන්තුවේ අලුත් පොතක් ගැන ඔබට කියනවා. අදත් ඒ අලුත් පොතක් ගැන කියන්න සූදානම් වෙන්නේ. මේ පොතෙන් ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. ඔබ අරගෙන බලන්න. යතිවර මෙහෙවර මේ කෘතියේ නම. අරුණ ශාන්ත එරමිණි ගම්මන තමයි මේ කෘතිය රචනා කරන්නේ. මේ ඇතුලේ තියෙනවා නජිත් 1940 දෑලේ දශකවල මෙරට ස්ථාපිත ජන විඥාණයෙන් බිඳක් මේ කෘතියේ මේ කතාවස්තුවෙන් එළි දකින්නවා. එකල තිබුණ භික්ෂු ජීවිතයේ ගෞරවාන්විත පැතිකඩක්ද මේන් පිළිඹු වෙනවා. ඒ වගේම වසර දහස් ගණනක් තිස්සේ මෙරට ජනතාව හැඩගැස්සූ විශිෂ්ට ශිෂ්ටාචාරයෙන් නිපන් ගිහි පැවිදි දෙපිරිසේම අව්‍යාජ සිතුම් පැතුම් සරල ගති පැවතුම් මේ කෘතිය තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ අව්‍යාජ සිතුවිලි සරල ගති පැවතුම් මේ හැම දෙයක් එක්කම තමයි අපි මෙවර අලුත් අවුරුද්ද සමරන්න කටයුතු කරන්නේ. ඒ නිසා ඒ කාලේ 90 සහ ඊට කලින් කාලවල තිබුණ අපේ ජන විඥානයේ විශේෂයෙන් භික්ෂු සමාජය සහ මේ ගිහි පාර්ශවය අතර කොහොමද සම්බන්ධතා පැවැත්ුනේ, මේ අව්‍යාජත්වයත් එක්ක කොහොමද ගම ගොඩ නැගුණේ කියන කාරණේ මේ කෘතියේ හරිම ලස්සනට අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් කාටත් වැදගත් වෙන කතා කිහිපයක් තියෙනවා. ඒ නිසා ඔබ අරගෙන බලන්න. යතිවර මෙහෙවර අරුණ ශාන්ත එරමිණි ගම්මන රචනා කරලා තියෙන්නේ. අපි හෙඩ්ලයින් බලමු. අද දිවයිනේ මේ කියන කතාව ඒ තරම් මේ දේශපාලන ලෝකේ තාම එළියට නම් ආපු කතාවක් නෙවෙයි. හැබැයි ඉතින් දිවයින මෙහෙම එකක් වාර්තා කරනවා. ඔබ දැක්ක ලංකාදීපෙත් ඒ ගැන තියෙනවා. අර්බුදයක්ද වෙන්වීමක්ද අගමැතිගෙන් හදිසි සාකච්ඡාවක් කියලයි ඒ අනුව කියලා තියෙන්නේ. විශේෂ සාකච්ඡාවක් සඳහා ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ලබන 19 වෙනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයට කැඳවලා තියෙනවා කියලා ඒ අනුව දිවයින වාර්තා කරලා තියෙනවා. මේ විශේෂ සාකච්ඡාවට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ද සහභාගී වීමට නියමිතයි. පළාත් සභා මැතිවරණය මැයි දිනේ පැවැත්වීම ඇතුළු වත්මන් දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනු ඇති බව තමයි දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ඇතුලේ තියෙන පත්තරේ විස්තරේ මැයි දිනේ ගැන, ඒ වගේම පළාත් සභාව ගැන, මේවා ගැන කතා කරන්න තමයි එන්න කියලා තියෙන්නේ. හැබැයි ඉතින් දිවයිනේ ප්‍රධාන ප්‍රවෘත්තිය දාලා තියෙන අර්බුදයක්ද වෙන්වීමක්ද අගමැතිගෙන් හදිසි සාකච්ඡාවක් කියලා කාටත් අරගෙන බලන්න හිතන විදිහට තමයි පත්තරේ මේ ආකාරයෙන් ප්‍රධාන ප්‍රවෘත්තිය වාර්තා කරලා තියෙන්නේ. අද දවසේ ලංකාදීපත් සමීර ඒ විදිහටම තමයි සිරස්තලේ වාර්තා කරන්නේ. මේ ඇතුළට ගියාම මේ විස්තරේ බලා ගන්න පුළුවන්. ඒ අතරදී සිරස්තලේ කියනවා මේ විදිහට ආණ්ඩුවේ ගැටුම ලියන්න අගමැති මැදිහත් වෙයි කියලා.
මේ ප්‍රධාන සිරස්තලේ ලියන්නේ අජන්ත කුමාර අගලකඩ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂෙක්ව මෙවර මැයි දිනේ සමරන්නේද නැද්ද යන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වෙනිදා පැවැත්වෙන ආණ්ඩු පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනමත් හවුල්කාර පක්ෂ වෙනමත් මැයි දිනේ සැමරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ දැඩි කතා බහක් මේ වන විට ඇතිව තිබේ. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් නිකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ රැස්වූ අවස්ථාවේදීද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණා කියලා අද ලංකාදීපයේ තොරතුරු කියනවා. ලංකාදීපයේ කියන විදිහට විශේෂයෙන්ම මේ පක්ෂ වෙනමම මේ රැලි පැවැත්වීමට කිසියම් ආකාරයක විරෝධයක් එල්ල වෙලා තියෙනවා. තනි හවුල්කාර පක්ෂ සියල්ල එකතු කරගෙන තනි මේ රැලියක් පවත්වන්න තමයි අගමැතිවරයා ඇතුළු පිරිසගේ අරමුණ වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙනවා කියලා අද ලංකාදීපයේ තොරතුරු කියනවා. මැයි රැලි ඒ විදිහට තියෙනවා නම් දැන් මේ වමේ පක්ෂයේ 11ක් එකතු වෙලා වෙනම රැලියක් තියන්නත් ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තවත් රැලියක් ඒ වගේම විපක්ෂය නියෝජනය කරන තව රැලි තියයි. ඉතින් මේ විදිහට රැලි තියන්න සුදුසු කාලයක්ද මේ කාලේ කියලා ආපහු හිතලා බලයි මේ සාකච්ඡා වලින් අනිවාර්යයෙන්ම. මොකද අලුත් අවුරුද්දෙත් අපිට පරිස්සම් වෙන්න කියනවා රටේ ජනතාවට. එහෙමනම් අවුරුද්දෙන් පස්සේ මැයි මාසේ පටන් ගන්නකොටම මැයි රැලි තියෙන එක සුදුසුයිද කියන එක නැවත සලකා බලයි. මේ අතරේ අපි යනවා අරුණ ප්‍රධාන ප්‍රවෘත්ති අද වාර්තා කරනවා රට පුරා NGO 37000ක් තියෙනවා. ත්‍රස්ත ක්‍රියාවලට හවුල් 32ක් ගැන පරීක්ෂණ පවත්වනවා CID තහනම් සංවිධාන 11න් 3ක් ඒ අතර තියෙනවා. බැංකු ගිණුම් රාජසන්තකයේ සංවිධානයේ තහනම් කිරීමට සංවිධාන තහනම් කරන්න බලයක් නැහැ කියලත් මේ අතරේ අද අරුණ වාර්තා කරනවා. ඒ අනුව ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 32ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාශය පුළුල් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා කියලත් ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ රාජා ගුණරත්න මහත්මයා තමයි මේ පිළිබඳව අදහස් පළ කරමින් සඳහන් කරන්නේ. මෙරට ක්‍රියාකාරීව කටයුතු කරන මේ සංවිධාන 32 තහනම් කිරීමට 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීමේ පනතට අනුව නීතිමය හැකියාවක් නැතයිද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා. එහෙත් හදිසි නීතිය යටතේ තහනම් කරන්න හැකියාවක් පවතින බවත් ඉදිරියේදී දැනට පවතින මේ පනත සංශෝධනය කරලා මේ සංවිධාන තහනම් කරන්න පියවර ගන්නවා කියලත් ඒ මහත්තයා කියලා තියෙනවා. මේ සංවිධාන 32ම ලියාපදිංචිය සිදු කරලා තියෙන්නේ ආගමික පරිසර සමාජීය හා සෞඛ්‍ය යන පරමාර්ථ වලින් නුවත් තේමුවාවෙන් සිදු කරලා තියෙන්නේ ආගමික අන්තවාදය පතුරවා හැරීම බව තමයි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. මේ පනත ප්‍රකාරව ඒ සංවිධාන යම් ආකාරයේ නීති විරෝධී කටයුත්තක් සිදු කළොත් උපරිම දඩය රුපියල් 250යි කියලා තමයි මේ විදිහට කියලා තියෙන්නේ. ඉතින් රුපියල් 250ක දඩයක් කාලා මොන්න තරම් මේගොල්ලෝ සල්ලි හම්බ කරනවද මේ අන්තවාදයේ ජාතිවාදයේ අවසල කියලා අපි පහුගිය කාලේ දැක්කා. විශාල ව්‍යාපෘති වලට මේගොල්ලෝ සල්ලි ගෙන්න ගන්නවා. ඉතින් ඒවැයෙන් කරන්නේ අවසානයේ අන්තවාදයේ ව්‍යාප්ත කරන එක හොඳට හම්බ කරගන්න එක. හැබැයි මේවා නීතිය ඉස්සරහට අරන් ගියාම දඩේ රුපියල් 250යි නම් කනගාටුවට කාරණයක්. ඒ නිසා තමයි මේ නීති වෙනස් කරන්න කටයුතු කරන්නේ සහ හදිසි නීතිය යටතේ මේ සංවිධාන වලට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියලයි මේ ආකාරයෙන් ජාතික රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රාජා ගුණරත්න මහත්මයා කියලා තියෙන අද අරුණේ ගැන වාර්තා කරනවා. අද සන්ඩේ ඔබ්සර්වර් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන කාරණාව විශේෂයෙන් අපි දැක්කා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළා. ඔවුන්ගේ වාර්තාවත් දැන් ඉදිරිපත් කළා තියෙනවා. මේ වාර්තාව හරහා ලැබෙන තොරතුරු මත ඉදිරි පරීක්ෂණ සිද්ධ කරනවා කියලා තමයි අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත කියන්නේ. Ministerial Committee on Presidential Commission report CID-TID hold to carry out further investigation. විශේෂයෙන්ම මේ CID සහ TID නැත්නම් අපරාධ විමර්ශන කොට්ටාසේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ දැන් මේ වෙනකොට සඳහන් කළ තියෙනවා ඉදිරි පරීක්ෂණ කටයුතු සිද්ධ කරගෙන යනවා කියලා. මේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා සඳහන් කරන කාරණාවක්. Tourism Minister Prasanna Ranatunga said the 6-member ministerial committee appointed to study a report of the Presidential Commission of Inquiry that probed 2019 Easter Sunday attacks had given instruction to the Criminal Investigation Department and TID Terrorism
ඉන්වෙස්ටිගේෂන් ඩිවිෂන් මේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව ලබා දීලා තියෙන්නේ. ඒ හරහා ඉදිරි විමර්ශන කටයුතු සිද්ධ කරන්නට නියමිත බව අමාත්‍යතුමන් වැඩිදුරටත් සඳහන් කළ බව අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත මේ විදිහට සඳහන් කරනවා. උදිත කුමාරසිංහ මේ පිළිබඳව අද දවසේ මේ විදිහට ලියන්නේ. පෞගිය කාලේ කතාබහට ලක්වුණු තවත් කාරණයක් අද මව්බිම ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරනවා. ඒ අනුව දේශපාලන පරිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන යෝජනාව අප්‍රේල් 21 වෙනිදා මැති සභාවට අප්‍රේල් 22 23 විවාදයට කියලායි මේ ආකාරයෙන් තොරතුරු අරගෙන එන්නේ. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ඉඳලා 2019 නොවැම්බර් 16 වෙනිදා වෙනකන් කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙලා තියෙන කියලා කියන දේශපාලන පරිගැනීම් පිළිබඳව පරීක්ෂා කරන තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුවේ මීළඟ න්‍යාය පුස්තකයට සම්බන්ධ පරිපූර්ණකයට ඇතුළත් කරන ලෙස පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගෙන් පහුගිය 9 වෙනිදා ලිඛිතව ඉල්ලලා තියෙනවා. ඒ අනුව අප්‍රේල් 21 වෙනිදා මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිත බව සිකුරාදා කියන්නේ පහුගිය 9 වෙනිදා පස්වරුවේ නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ අංක 3 දරන න්‍යාය පුස්තකයේ සම්බන්ධ පරිපූර්ණකයේ ඇතුළත් කරලා තියෙනවා. එය අප්‍රේල් 22 වෙනිදා සහ 23 කියන දවස් දෙකේ විවාදයට ලක් කරන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා කියලාත් වාර්තා වෙනවා. ඒ අනුව 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා 19 නොවැම්බර් 16 වෙනිදා දක්වා කාලය තුල නිලතල දරූ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවන් වේ සහ පොලිස් සේවයේ සමාජිකයන්ට වෙලා තියෙනවායි කියලා කියන දේශපාලන පරිගැනීම් ගැන සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව මේ අයුරින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලායි අද මව්බිම ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරන්නේ. බලවත් අසාධාරණකම් වලට ලක්ුණා නජිත් විශේෂයෙන්ම ආරක්ෂක හමුදාවේ අය මේ රට ආරක්ෂා කරලා රට බේරගත්ත ත්‍රිවිධ හමුදාවේ උදවියට මේ වගේ බලපෑම් එල්ල වුණා. එහෙම නැත්නම් ඔවුන්ගේ තනතුරු අහිමි වුණා. ඔවුන්ට දැඩි මානසික පීඩාවක් නැති වුණා. මේ ගැන තමයි හොයලා බලන්න මේ ආකාරයෙන් කටයුතු කරන්නේ. විශේෂයෙන් ඒ වගේම වෙනත් රාජ්‍ය ආයතනවල බොහෝ පිරිසකට මේ සෙතම තමයි අත් උනේ. ඉතින් මේ සියල්ලක්ම හොයලා බලන්න ඕනේ. මේ ගැන විවාද කරන්න පාර්ලිමේන්තුවේ බොහෝ දුරට අප්‍රේල් අවුරුදු පහුවෙලා ඉඩකඩ තියෙනවා කියලයි මව්බිම මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. දැන් සමීර මේ ඔය වගේ කොමිසමක් පවත්වගෙන යන සාමාන්‍යයෙන් සෑහෙන වියදමක් දරන්න ඕනේ. වියදම ගැන අද සිලෝන් ටුඩේ පුවත්පත ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කරනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවේ වියදම් පිළිබඳව තොරතුරක්. Easter Sunday attacks probe Presidential Commission cost taxpayers rupees 650 million රුපියල් මිලියන 650ක වේදමක් දරලා තමයි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කොමිෂන් සභාවට මේ මුදල වියදම් වෙලා තියෙන කාරණාව අද සිලෝන් ටුඩේ පුවත්පත කියනවා. බුද්ධික සමරවීර මේ පොත ලියන්නේ approximately rupees 650 million has been spent on the Presidential Commission of Inquiry into the 21st of April 2019 Easter Sunday bombings. මේ පසුගිය 2019 අවුරුද්දේ අප්‍රේල් මාසේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන ඒ කටයුතු සිද්ධ කරන කොමිෂන් සභාවට මෙච්චර මුදලක් වියදම් වෙලා තියෙනවා කියන කාරණාව සඳහන් කරන අතරේදී ඔවුන්ගේ අවසන් වාර්තාව පිටු ලක්ෂයක් ඒ වාර්තාව හදන්න විතරක් රුපියල් මිලියන 10ක මුදලක් ගිහින් තියෙනවා කියන කාරණාව සඳහන් වෙනවා. මේ මුද්‍රණය කිරීමේ කටයුතු මේ හැම දෙයකටම රුපියල් මිලියන 10කට අධික මුදලක් වැය වෙලා කියලා අද සිලෝන් ටුඩේ පුවත්පත සඳහන් කරනවා. ඒ හින්දා මේ කොමිෂන් සභා වාර්තාවල නිර්දේශ සමීර ක්‍රියාත්මක කළ යුතුමයි. මෙච්චර වේදමක් දරලා කොමිෂන් සභා ක්‍රියාත්මක වෙලා ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒකේ කිසි තේරුමක් නැහැ. මහජන මුදල් අපතේ. ඒ නිසා විශේෂයෙන්ම රජයේ බැඳී සිටිනවා මේ නිර්දේශ ක්‍රියාත්මක කරන අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළා. ඒ වගේම තවත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න නීතිපතිතුමන්ට මේ වාර්තාවේ පිටපත් යවලා තියෙනවා. නීතිපතිතුමන් හරහා ඒ අවශ්‍ය නඩු කටයුතු සිද්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ තමයි අද සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන තොරතුරු. ඒ අතරදී සන්ඩේ මෝනින් පුවත්පතත් වාර්තා කරන විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව බොදුබල සේනා සංවිධානයේ පවා තහනම් කරන්න නිර්දේශ කළ තියෙනවා. කෙසේ වෙතත් අද සන්ඩේ මෝනින් පුවත්පත කියනවා Ministerial Committee on Easter Sunday Presidential Commission National Security social reports no ban on බොදු බල සේනා මේ බොදු බල සේනා සංවිධානය තහනම් කරන්නේ නැහැයි කියලා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නිර්දේශ කරලා තියෙනවා කියලා අද සන්ඩේ මෝනින් පුවත්පත සඳහන් කරනවා. No witness protection law reforms විශේෂයෙන්ම මේ නව නීති නැත්නම් මේ ආරක්ෂා
කිරීම පිළිබඳව නීති මේ දේවල් පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. video evidence for overseas witness rejected මේ විදේශගතව ඉන්න පිරිස් වලින් ලැබුණු වීඩියෝ සාක්ෂි ඒවා ප්‍රතික්ෂේප කළ තියෙනවා. over 75 recommendations for immediate implementation විශේෂයෙන්ම ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියලා නිර්දේශ 75ක් යොමු කළා තියෙනවා මේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින්. police disciplinary inquiries into negligent declaration of duty විශේෂයෙන්ම මේ පොලිසියේ මහත්තුරු ක්‍රියා කරන ආකාරයේ ඔවුන්ගේ විනය සම්බන්ධයෙන් වන ක්‍රියාකාරකම් මේ සියල්ල පිළිබඳව කොමිසමේ අවධානයට යොමු වෙලා තියෙනවා කියලා වැඩිදුරටත් සඳහන් කරන වගේම මද්‍රාසා පාසල් පිළිබඳව මේ අවශ්‍ය නීති සම්පාදනය කරන්න ඕනේ, මේ චක්‍රලේඛ හදන්න ඕනේ, මේ සියල්ල ක්‍රියාත්මක කරන්න අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් තීරණය වෙලා තියෙනවා කියලා අද දවසේ සන්ඩේ මෝනිං පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනවා. ඔව් අපි මෙතනින් පස්සේ යනවා පහුගිය සතියේම උණුසුම් කරපු කාරණය මේ විෂය පොල්තෙල් සම්බන්ධයෙන් වෙන කාරණය මේවා වෙළඳපොළට නිකුත් වෙලා තියෙනවද කියන බරපතල සැකයක් තිබුණා ජනතාවට. විපක්ෂය විවිධ චෝදනා කරා මේ විදිහට දැන් වෙළඳපොළට නිකුත් වෙලා තියෙනවා මේ ආණ්ඩුව මොනවා කිව්වත්, ඒ වගේම රාජ්‍ය ආයතන මේවට සම්බන්ධ සමහර රාජ්‍ය ආයතන මොනවා කිව්වත් මේවා වෙළඳපොළට නිකුත් වෙලා තියෙනවා කියලා. කෙසේ නමුත් නජිත් ඊයේ දවසේදී වාර්තා වුණා සාම්පල 125ක් ගන්නවා මේ සම්බන්ධයෙන්. රට වටෙන්ම හොයන්න සාම්පල 25ක් ගන්නවා. ඒ 25න් 109ක වාර්තා ඊ ආවා. මේ 109න්ම තහවුරු වෙලා තියෙනවා මේවැ ඇපොලොටොක්සින් නැහැ කියලා. විෂ පොල්තෙල් නෙවෙයි කියන කාරණය තහවුරු වෙලා තියෙනවා. ඒ ගැන ඊයේ ලසන්ත අලගියවන්න විශ්වභාර අමාත්‍යවරයා සඳහන් කළා. පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා විදිහටයි ඔහු කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් අර 109 පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. කෙසේ නමුත් 125ක් ලබා ගත සාම්පල තවත් වාර්තා කිහිපයක් එන්න ඉඩකඩ මේ නියමිතව තියෙනවා. අපි බලමු ඒවැ වාර්තා කොහොමද කියලා. ඒක තමයි ඒ පිළිබඳව තත්ත්වය. ඒ වගේම අද සිළුමිණ වාර්තා කරනවා විෂ පොල්තෙල් ගෙන්වූ සමාගම් 5කට වැඩවර්දී කියලා. CID දැන්ටමත් සමාගම් 3කින් ප්‍රශ්න කිරීම ආරම්භ කරලා තියෙනවා කියලාත් වාර්තා කරනවා. නිහාල් පී අබේසිංහ ලියන්නේ පිළිකාකාරක ඇෆ්ලොටොක්සින් අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කිරීම කරන ලද මහා පරිමාණ සමාගම් පිළිබඳව පාරිභෝගික අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව විසින් පාරිභෝගික ආරක්ෂා පනත හා රේගු ආඥා පනතට අනුව නීතිමය කටයුතු කරන බවත් මේ වන විට අදාළ විෂ පොල්තෙල් ප්‍රත්‍යාපනයනය කිරීම ආරම්භලා තියෙනවා කියලත් වෙළඳ මාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්තයා සඳහන් කරන කතාව තමයි අද මේ ආකාරයෙන් සිළුමිණ වාර්තා කරලා තියෙන නජිත්. දැන් මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ ආහාර අධීක්ෂණ පාලන අධිකාරිය තියෙනවා නජිත්. ඒගොල්ලෝ කියනවා මේකේ වගකීම තියෙන රේගුවට කියලා. දැන් නිදහස් වුණා නම් මෙතනින් එළියට ගියා නම් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ ආහාර පාලන ආයතනය කියලා තියෙනවා මේවා වෙළඳපොළට නිකුත් කරන්න එපා කියලා. ඉතින් වෙළඳපොළට නිකුත් වෙලා තියෙනවා නම් ඒක රේගුව තමයි ඒ ගැන වග බලා ගන්න ඕනේ. ඒ ගැන වගකීම තියෙන රේගුවට කියලා යෝන් කියන්නේ. ඉතින් රේගුව කියනවා සීල් තියලා තමයි මේවා නිදහස් කිරීම කරලා තියෙන්නේ. නිදහස් කරලා නෙමෙයි ඇත්තටම මේවා රේගුව බහරේ තියෙන්නේ සීල් තබලා. මේ සීල් විවෘත කරන්න නම් දෙපාර්ශ්වයෙන්ම සම්බන්ධ වෙන්න ඕනේ. ඒ නිසා කිසිසේත් අවස්ථාවක් නැහැ මේවා වෙළඳපොළට යන්න කියන කාරණේ තමයි රේගුව සඳහන් කරන්නේ. සහ රජයේ මතයත් ඒ අනුව තමයි ඔය සාම්පල් රටවටින්ම ගත්තේ තියෙන සැකයට 125ක් ලබා ගත්තා. ඉන් 109ක් ආවා. ඒවා ඇපොලොටොක්සින් නැහැ කියන කාරණය තහවුරු වෙලා තියෙනවා කියලත් ඊයේ දවසේදී අපිට වාර්තා කරන්න හැකියාව ලැබුණා. මේ අතරේ මේ අත්අඩංගුවට ගන්නා ලද පිළිකාකාරක අඩංගු පොල්තෙල් කන්ටේනර් පිළිබඳව සිදු කළ විමර්ශනයන්හිදී මහා පරිමාණ සමාගම් 5ක් පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා කියලත් මේ පිළිබඳව කණ්ඩමින් විශේෂ විමර්ශනයක් සිද්ධ කරන්න කටයුතු කරනවා කියලත් දැන්ටමත් සමාගම් 3ක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙක්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම ආරම්භ කරලා තියෙනවා කියලත් ඇමතිවරයා සඳහන් කරනවා. අද මේ ගැන මේ ආකාරයෙන් සිළුමිණ වාර්තා කරනවා. ඒ අනුව සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. වෙළඳ පොළට මේ වෙනකන් විෂ පොල්තෙල් මේ වාර්තාවන් වලට අනුව නිකුත් වෙලා නැහැ. කෙසේ නමුත් මේ විෂ පොල්තෙල් ගෙන්වූ සමාගම් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. CID දැන්ටමත් ප්‍රශ්න කිරීම ආරම්භ කරලා තියෙනවා කියලයි සිළුමිණ වාර්තා කරන්නේ. ඒ අතර අද මව්බිම් පුවත්පත වගේම ලංකාදීප පුවත්පතත් තොරතුරු වාර්තා කරන සමීර විශේෂම මව්බිම වාර්තා කරන කාරණාවක් වසවිසෙන් රට බේරගන්න හැටි කියලා තමයි ඔවුන් සිරස්තල යොදමින් සඳහන් කරන්නේ. ඔව් මේ වසවිසෙන් රට කවුරු හරි බේරගන්නවා නම් අපි ඒවට ප්‍රමුඛත්වය ලබා දෙනවා. අපිට දේශපාලනය අදාළ නැහැ. ඉතින් මේ ගැන කියන්නේ වසවිසෙන් රට බේරගන්න හැටි ලාල් කියයි කියලයි අද වාර්තා කරන්නේ මව්බිම් පත්තරේ. අපි බලමු මේ මහත්තයා මොකද්ද කියන්නේ කියලා.
කෑමට ගන්නා ආහාර වේලවල වස සහිත නම් එම රට ලෝකයේ පිරුහුණු රටවල් ගණනට වැටෙන බවත් විස සහිත පොල් තෙල් වලින් පෙන්වන්නේ මේ රටේ එම විනාශයේ බරපතලකම් බවත් ජවිපේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහත්තයා කියනවා. ආණ්ඩුව හා රාජ්‍ය ආයතන දේශපාලනයට මුවා වෙලා යට වෙලා ඇතනම් මේ රටට මුළුමනින්ම අවශ්‍ය වන්නේ පරිවර්තනයක් මිසක් එකිනෙකාගේ හොඳ නරක පෙන්වමින් පවතින ජරාජීර්ණ දේශපාලනයේ తాවකාලිකව පැලැස්සර දැමීම නොවන බව ලාල්කාන්ත මහත්තයා කියනවා. මේ දැන් වසවිසෙන් නජිත් කියලා තියෙන්නේ වසවිසෙන් රට බේර ගන්න හැටි කියලානේ ලාල් කියයි කියලා. හැබැයි ඇතුලේ තියෙන දේශපාලන කාරණයක් මේ වෙනම පරිවර්තනයකට රටම වෙනම දේශපාලන පරිවර්තනයකට යන්න ඕනි කියලා තමයි මේ අදහස් අපි ඇතුළට ගියාම මේ සඳහන් කරලා තියෙන්නේ. කෙසේ නමුත් දැන් මේ වගේ දේශපාලන කතා අතරේ අපි දකින අනුරුද්ධ පාදිනී මහත්මයාම රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් ඊයේත් සමුළුවක් පැවැත්වුවා මේ වශවිස සම්බන්ධයෙන්. ඉතින් එතුමා වගේ අය විද්වතුන් අපි දකිනවා තවත් කතිකාචාර්යවරුන් ආචාර්යවරුන් සම්බන්ධ වෙලා මේ රට දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් කාලෙක ඉඳලා පවත්වාගෙන එනවා. මේ නිසා දැන් එහෙම පුළුවන් නම් මේවා කිලිම මේ දේශපාලනීකරණය කරගන්න නැතුව මේ මොහොතේ අවශ්‍ය වන්නේ රටේ ජනතාව එක පැත්තකින් දැනුවත් කිරීම සහ රාජ්‍ය ආයතන ශක්තිමත්ව මේ වගේ මේ දූෂණයන්ට ඉඩකඩ ලබා දෙන්නේ නැතුව මේ වගේ වසවිස ගේන්න ඉඩකඩ තියන්නේ නැතුව මේ ආයතන ශක්තිමත් කර ගැනීම තමයි වටින්නේ. නමුත් මේ මෙතන නම් කතා කරන්නේ දේශපාලන කාරණයක්. ඒ ගැන අද මව්බිම් මේ විදිහට වාර්තා කරනවා. දැන් ඔය අනුරුද්ධ පාදිනී මහත්තයට වගේ නජිත් මේ දෙන්න බැරිද දන්නේ නේද ප්‍රමිති ආයතනයේ වගේ හොඳ තනතුරක් නේද? දැන් අපිට දැන් පොඩි විශ්වාසයක් තියෙනවා රටේ ජනතාවට මේවා කිසිම වාසියක් නැතුව මේ මහත්තුරු කතා කරනවා කියලා. ඒ නිසා පොඩි යෝජනාවක් විතරයි. මේ මට එතුමා කතා කරලවත් කිව්වේ නැහැ මෙහෙම පුළුවන් නම් කියන්න කියලා. මම අඳුරන්නෙත් නැහැ එහෙම. මේ නමුත් අර රටේ ජනතාවට යම් විශ්වාසයක් මේ මහත්තුරු සම්බන්ධයෙන් ගොඩනැගිලා තියෙනවා. ලංකාදීපයත් අද වාර්තා කරනවා මේ සම්බන්ධයෙන්. ලංකාදීපේ කියන රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍යතුමා නවීන් සොයිස මහත්මයා කියන කතාවක් සඳහන් කරන්නේ පාම් තෙලින් පිසින ආහාර අනුභවය අනතුරුදායකයි කියලා එතුමා සඳහන් කරන ප්‍රධාන පිළිකාකාරක තුනක් නිපද වෙනවා. පාම් තෙල් මකින් ප්‍රධාන පිළිකාකාරක තුනක් නිපද වෙන නිසා ඒවා භාවිතයට ගෙන පිසින ආහාර අනුභවයට ගැනීම අනතුරුදායකයයි රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිස මහත්මයා ඉරිදා ලංකාදීපේට පැවසුවා කියලා අද මේ විදිහට තොරතුරු සඳහන් වෙනවා. මේ විශේෂම පාම් තෙල් මිශ්‍රිත ආහාරවල අන්තර්ගත වෙන මේ විෂ රසායනයන් තුන හින්දා බොහෝ දැඩි සෞඛ්‍ය බලපෑම් ඇති වෙනවා කියලා සඳහන් වෙනවා. මේ තෙල් සෙල්සියස් අංශක 200කට වැඩි උෂ්ණත්වයකදී රත් කරන විට මේ පිළිකාකාරක නිපදවීම සිදුවන බවත් පරිහරණය කළ තෙල් නැවත නැවත රත් කරමින් පිසින කෑම් වර්ගවල මේ පිළිකාකාරක හැදීමේ ඉහළ ගුණයක් ඇති බවත් එතුමන් ප්‍රකාශ කළා කියලා අද ලංකාදීපේ වැඩිදුරටත් තොරතුරු කියනවා. අද ලංකාදීපේ ඇතුල් පිටුවලත් සඳහන් වෙනවා සමීර මේ පිළිබඳව තොරතුරු අපි දැක්කා. සමීර සඳහන් කළා වගේම වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහත්මයා වගේම තවත් බොහෝ අදහස් පළ වෙනවා. අපිට පුළුවන් නම් බලන්න අද ලංකාදීපේ ඇතුල් පිටුවල මේ පිළිබඳව සඳහන් වෙනවා. විශේෂයෙන්ම බොන වතුරේ ඉඳන් මේ හැම කෑමකම මේ විෂ රසායන අඩංගුයි කියලා තොරතුරු සඳහන් වෙනවා. ඒකම සියලුම ආණ්ඩු මේ සඳහා පියවර ගත්තේ නැහැ කියලාත් අද ලංකාදීපේ ඇතුල් පිටුවල සඳහන් වෙනවා. අපි විශේෂයෙන්ම අවධානය යොමු කළොත් එහෙම ලංකාදීපයේ අද දවසේදී සඳහන් කරනවා ඇතුල් පිටුවේ මේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහත්මයා සඳහන් කරන කාරණාවක් බොන වතුරේ සිට සීළු ආහාරවලට වස මිශ්‍රයි කියලා එතුමන් සඳහන් කරන කාරණාව වස විසින් තොර ආහාර භාවිතය පිළිබඳව රටේ ජනතාව තුළ බලවත් උනන්දුවක් පවතින තත්ත්වයක් උදා වී තිබෙනවා. පැරණි කාලයේ ආහාර රටාව යලි ඇතිවිය යුතු බවට වෛද්‍ය විශේෂඥයෝ අදහස් පළ කරනවා. ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහතා තොරතුරු සඳහන් කළා කියලා අද ලංකාදීප පුවත්පත විශේෂාංගයක් ලියනවා. ඔබට හැකිනම් මේ විශේෂාංගය සම්පූර්ණයෙන් කියවන්න පුළුවන් වෙලාවක හරි මේ සියලු තොරතුරු මේ අන්තර්ගත වෙනවා. කොහොමද බොන වතුරින් ඉඳන් හැම ආහාරයකටම වස මිශ්‍ර වෙලා තියෙන කියලා ඉස්සර කොහොමද අපේ ජීවන රටාව පැවැත්තුනේ, දැන් කොහොමද අපේ ජීවන රටාව අපි පවත්වගෙන යන්නේ කියන කාරණාව එතුමන් සඳහන් කරනවා. සමීර සඳහන් කරපු කාරණා බොහොම වටිනවා. අර මේ වගේ පුද්ගලයෝ තමයි සාමාන්‍යයෙන් අර තත්ත්වයක් වුණත් පරීක්ෂා කරන තැනකට එන්න ඕනේ. ඒ ගැන කිසිම දැනීමක් නැති කෙනෙක් කෙනවට වැඩිය ටිකක් හරි දන්න කෙනෙක් આવොත් ඒක බොහොම වටිනවා. ඒ අතරේ ලංකාදීපයේ වාර්තා කරන තවත් කාරණාවක් විශේෂාංකයක් විදිහට මේ ලිපියත් ලියවෙන්නේ මේ පරිසරවේදී තිලක් කන්දේගම මහත්මයා සඳහන් කරන කාරණාවක්. සියලුම ආණ්ඩු වස විෂ ගේන්න අවසර දීලා කියලා එතුමන් කියනවා. පොල් තෙල් වල පමණක් නෙවෙයි වස විෂ ඇති ආහාර වස විෂ නැති ආහාරයක් සොයා ගන්න පුළුවන්ද කියලා මේ තිලක් කන්දේගම මහත්මයා ප්‍රශ්න කරනවා. වස විෂ නැති ආහාර තියෙනවද කියලා
එතුමා ප්‍රශ්න කරන බොහොම බරපතල ප්‍රකාශයක්. මොකද කන හැම කෑමකම වස විස තියෙනවා කියලා තමයි එතුමන් කියන්නේ. ශ්‍රී ලාංකිකයන් වෙන අපි අතීතයේ සිට කෘෂිකර්මාන්තයේ සමග මුසු වූ ජාතියක් එදිනෙදා අවශ්‍ය කරන සියලු ආහාර සිය දෑතේ සවියෙන් නිපදවීමට එදා ගොවීහු ක්‍රියා කළා. ඇතැම් පැරැන්නන් මුදල් වැයකොට වෙළඳපොලේ මිලදී ගත්තේ ලුණු හෝ එවැනි වෙනත් විශේෂ දෙයක් පමණයි. එහෙත් අද වෙන විට හැම දෙයක්ම වෙළඳපොලෙන් මිලදී ගන්න තැනට අපි පෙළඹිලා කන කෑම වලටත් වස මිශ්‍ර කරලා සමහර වෙලාවට මිරිස් පැලයක් බටු පැලයක් ගෙදර ඉඳුවත් සමීර කෘමිනාශක යොදන තත්ත්වයට අපි පත් වෙලා වල්නාශක යොදන තත්ත්වයට පත් වෙලා. හැබැයි මෙහෙම කරන්න එපා. අධික වස විස සහිත දේවල් පරිභෝජනය කරනවා වැඩි හොඳටම අපේ රටේ වෙන රටකට ගියොත් එහෙම මේ තත්ත්වය සෑහෙන අඩුයි සමීර. සාමාන්‍යයෙන් කෑමවල වසවිස අන්තර්ගත වෙනවා බොහොම අඩුයි වෙන රටවල. හැබැයි අපේ අය අර ඉක්මනටම පළදාව ගන්න නැත්නම් සරු පළදාවක් ගන්න මේ දේවල් කරනවා. ඉතින් මේවා කොච්චර හොඳද කියන කාරණාව අපි නැවත නැවතත් අපෙන් ප්‍රශ්න කරගන්න ඕනේ. ඔය වකුගඩු රෝග ඇති වෙන්න මේ හැම දෙයක්ම ප්‍රධාන ප්‍රබල හේතු වෙන අකාලේ ජීවිත මිලින වෙනවා. ඔබේ පෞල් ජීවිතේ දෙදරා යන්න පුළුවන්. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා නැවත නැවතත් මේ ගැන හිතන්න. ඔව් අපි සූදානම් අර සිද්ධිකා නෝනාගේ පැටිකිරිය කියලා තියෙනවා ප්‍රමිති ආයතනයේ සභාපතිතුමිය ඒ ගැන කියනවා විරාමයෙන් පස්සේ. සිය ගණනක් ප්‍රවෘත්ති අතරේ අපි චුට්ටි කාලයක් අරගෙන මේ සිද්ධිකා නෝනාගේ පැටිකිරිය ගැන බලමු. සිද්ධිකාගේ පැටිකිරිය මෙන්න කියලා වාර්තා කරනවා. අද ඒ අනුව මේ පහුගියදා ආందోලනාත්මක චරිතයක් බවට පත් වුණ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න මහත්මිය සම්බන්ධයෙන් කියන්නේ ලෝකේ පිළිගත් වෛද්‍ය පරීක්ෂණයක් සිද්ධ කරපු පරීක්ෂිකාවක් විදිහට තමයි අය හඳුනාගන්නේ. ඒ වගේම පිළිකා පියවරු පිළිකා සඳහා භාවිත කරන එන්නත් සොයාගන්න මේ පරීක්ෂණය ඉවහල් වෙලා තියෙනවා. එය ලෝකයේ පියවරු පිළිකාවක් සඳහා සාර්ථකව අත්දැක බැලූ පළමු එන්නත කියලාත් වාර්තා කරනවා. 2002 තමයි ඇය මේ තැනට යන්නේ. ඒ වගේම 2020 අවුරුද්දේ කාන්තා කළමනාකරණය සඳහා වූ සම්මානොල්ලේ වසරේ විශ්මිත කළමනාකරණය සඳහා වූ රන් සම්මානය ලබා ගන්නත් සිද්ධිකා සේනාරත්න මහත්මියට හැකියාව ලැබෙනවා. මේ විදිහට ඇය ගැන සඳහන් වෙනවා. විශේෂයෙන්ම 2009 එකල කාර්මික තාක්ෂණ ආයතනයේ විශාල පාඩුවක් පැවති ජෛව පරීක්ෂණ ඒකකයක් අලුතෙන්ම නිර්මාණය කරලා සංවර්ධනය කරන්න ඇයට හැකියාව ලැබිලා ඇයට පුළුවන් වෙලා තියෙනවා. වගේම 2014 අවුරුද්දේ අගෝස්තු මාසයේ ඇයට ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පරීක්ෂණ සැලසුම් මහා සංවර්ධන අධ්‍යක්ෂකවරිය විදිහට පත්වීම හම්බ වෙනවා. 2018 අගෝස්තු මාසයේදී රටේ ආందోලනාත්මක ආයතනයක් වූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් විදිහට වැඩ බාර ගන්නවා. මේ තනතුරට පත් වෙලා අවුරුද්දක් ගෙවෙන්නට මත්තෙන් ආයතනයේ ආදායම මිලියන 100 ගණනක් පමණ වැඩි කරන්න ඇයට හැකියාව ලැබිලා තියෙනවා කියලයි වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතේ. ඉතින් ආදායම ආයතනයක ප්‍රමිති ආයතනයේ ආදායම වැඩි කරන්නේ චුට්ටි කාලයක් සමාගම් වලට අර විදිහට වැඩ කරන්න දීලාද කියන කාරණේ ප්‍රශ්නාර්ථය තමයි ජනතාව ඉදිරියේ තියෙන්නේ. ඉතින් මේවට උත්තර ලබා ගන්න පුළුවන් වෙන්නේ ඇයගෙන්. කෙසේ නමුත් ඇය ඒ කරපු ප්‍රකාශය පිළිබඳව මේ වෙද්දිත් පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. අපි ඒ ගැන ඔබට දිගින් දිගටම කිව්වා. බලමු මෙතනින් එහාට මේ ප්‍රකාශය සහ ඒ ආයතනයේ ඒ තනතුරු සම්බන්ධයෙන් මොකද්ද වෙන්නේ කියලා රටේ ජනතාව බලාගෙන ඉන්නවා. අපි ඒ ගැන ඔබට කියන්න. අද දවසේ සමීර සන්ඩේ මෝනිං පුවත්පත සඳහන් කරන මේ ප්‍රමිති ආයතනයේම සඳහන් කරපු කාරණාවක් අර දැන් බොහෝ තැන්වල කියවෙන දෙයක් තමයි වස විස තියෙනවා කියන කාරණාව. මේ කෑම වර්ගවල වෙළඳපොලේ සැරිසරන බොහෝ කෑම වර්ගවල විස තියෙනවා කියලා බොහෝ දෙනෙක් කියන සිද්ධිකා මහත්මියත් කිව්වා. හැබැයි අද සන්ඩේ මෝනිං පුවත්පත කියනවා no food with aflatoxins in market කියලා. මේ මාකට් එකේ වෙළඳපොලේ aflatoxins සහිත ආහාර කිසිවක් නැහැ කියලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සඳහන් කරනවා කියලා තමයි අද මේ විදිහට සන්ඩේ මෝනිං පුවත්පත කියන්නේ. DG's remarks pertained to adulteration of hopper mix spices. විශේෂයෙන්ම මේ ආප්පවලට අර ප්ලාස්ටර් ඔෆ් පැරිස් දානවා මේ දේවල් පාවිච්චි කරනවා කියලා තියෙනවා. ඒ වගේම මේ ස්පයිසස් නැත්තම් මේ විශේෂයෙන්ම කුළුබඩු වලට විවිධ වස මිශ්‍ර කරලා මේවා වෙළඳපොලේ විකුණන තියෙනවා. මේ දේවල් විශේෂයෙන්ම තියෙද්දිත් අපි දකිනවා ප්‍රමිති ආයතනයේ සඳහන් කරලා තිබා no food with aflatoxins in market. මේ වෙළඳපොලේ aflatoxins සහිත ආහාර නැහැ කියන කාරණාව. aflatoxins නැතු ඇති හැබැයි විෂ සහිත දේවල් බොහෝමයක් වෙළඳපොලේ සැරිසරනවා කියන කාරණාව බොහෝ දෙනෙක් සඳහන් කරනවා. ඔවුන් පවා ඒ සඳහන් කරලා තිබා මේ දේවල් අදාළ බලධාරීන්ගේ අවධානයට යොමු වෙන්න ඕන කියන කාරණාව අපි මතක් කරනවා. ඒ අතරදී
අදාළ බලධාරීන්ගේ අවධානයට යොමු වෙච්ච නැති හින්දාම සමහර වෙලාවට බොහෝ දිනෙක අසරණ වෙනවා සමීර. එහෙම අසරණ වෙච්ච පවුලක් පිළිබඳව අපි කියන්න සූදානම් ස්වාධීන රූපවාහිනිය. අපි මනුෂ්‍යත්වයේ සත්කාරය හරහා අසරණ වෙච්ච බොහෝ පිරිසකට උදව් උපකාර කළා. අපි ප්‍රවෘත්තිංශයක් විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ විදිහට අපි බොහෝ පිරිසකට ගෙවල් හදලා දුන්න සමීර. මේ නැති බැරි බොහෝ පිරිසකට ඒ වගේ තවත් බොහොම අනුවේදනීය සංවේදනීය ඉල්ලීමක් අපිට කරලා තියෙන මනුෂ්‍යත්වයේ සත්කාරය හරහා අපි සූදානම් මේ හැමදෙනෙක්ටම පිහිට වෙන්න. මේ TNW කුමාරි මහත්මිය තමයි මේ ඉල්ලීම කළා තියෙන්නේ. නොම්බර 25 වේදියවත්ත මියන විට දැරණියගල ලිපිනේ පදිංචි වෙලා ඉන්නේ. එතුමිය නිවස හදාගන්න උදව් උපකාර ඉල්ලනවා. අර සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් නිවසක් හදාගන්න බැරිද සාමාන්‍ය මිනිස්සෙට කියලා. හැබැයි මෙතුමිය සෑහෙන අසරණ වෙලා ඉන්නේ. එතුමියගේ දරුවෝ දෙන්නත් රෝගී වෙලා ඉන්නේ. මේ ලියලා තියෙන විදිහටම කියන්න සමීර මේ නිවසකට ආධාර මුදලක් ලබා ගැනීම සඳහා කියලා ශීර්ෂ පාඨයත් එක්ක ලියලා තියෙන්නේ. ඉහත නම සහ ලිපිනේ සඳහන් වන මා දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙමි. ස්වාමියා ඇගලුම් ආයතනයක සේවය කරයි. දරුවන් දෙදෙනාද අසනීපී තත්ත්වයේ පසුවෙයි. වැඩිමහල් දරුවා අධික්‍රියාකාරීත්වයේ හේතුවෙන් මාස්පතා ප්‍රතිකාර ගනී. ඔහුට අවුරුදු 9ක්, දෙවෙනි දරුවාද අවුරුදු 4.5ක් කියලා විශේෂයෙන් සඳහන් කරනවා. ඇය මේ දෙවෙනි දරුවා තයිරොක්සින් ඌනතාව හේතුවෙන් ප්‍රතිකාර ගන්නවා. රුධිර පරීක්ෂාවක් සඳහා විශාල මුදලක් වැය වෙනවා. මමත් ස්වාමියාත් අධිරුධිර පීඩනයේ හේතුවෙන් ප්‍රතිකාර ගන්නවා. දැරණිගල ප්‍රදේශයේ තියෙනවා නිවසක්. ඒ නිවස මිලදී ගන්න රුපියල් ලක්ෂ 18ක විතර මුදලක් යනවා. ඒ මුදල සපය ගන්න හැකියාවක් නැහැ. ඒ හින්දා හැකිනම් කවුරු හරි ආධාර කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කුමාරි මහත්මියට ආධාර කරන්න කියලා එතුමිය ඉල්ලනවා. ඔබේ උදව් උපකාර TNW කුමාරි දැරණියගල මේ නමට 0.72 44.5 920 87 0.72 445 920 87 කියන දුරකථන අංකය අමතලා ඒ උදව් උපකාර ලබා දෙන්න කියලා අපි බොහොම කාරුණිකව ඔබෙන් ඉල්ලනවා. උදව් උපකාර කරන්න සැදී පැහැදී ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා. මේ හැම දිනෙකටම අපි ආරාධනා කරනවා මේ දුරකථන අංකයට අමතලා කුමාරි මහත්මියව සම්බන්ධ කරගෙන පුළුවන් නම් හැකිනම් උදව්වක් ලබා දෙන්න. ඒක බොහොම වටිනවා දරුවෝ දෙන්නගේ අනාගතයට. මේ අසරණ පවුලක් අපි හැමදෙනෙක්ම සමීර බොහෝ දේවල් තියාගෙන අපතේ යවනවා. වෙන කාටවත් දෙන්නේ අපි හැමෝම මැරෙන්නේ නැති මිනිස්සු වගේ වැඩ කටයුතු කරනවා. ටිකක් හිතන්න අපි හැමෝම මැරෙන මිනිස්සු. ඒ හින්දා මේ උදව් උපකාර කරන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. මේ විදිහට අසරණ වෙලා ඉන්න ගමේ මිනිස්සු සමහර ප්‍රදේශවල ඇයි මේ විදිහට මේ ශෝකාන්තයන්ට දුක්ඛාන්තයන්ට ලක් වෙන්නේ කියන කාරණා ගණනාවක් තියෙනවා අපිට කතා කරන්න පුළුවන්. මේ එක හේතුවක් අද සිළුමිණ වාර්තා කරනවා ශුද්‍ර ණයට එරෙහිව හිඟුරක්ගොඩ කාන්තාවෝ වීදි බසිත කියලා. ඒ අනුව මේ ප්‍රවෘත්තියට අදාළව සිරස්තලයේ වාර්තා කරලා තියෙන නජිත් මේ ශුද්‍ර ණය නැත්නම් මයික්‍රෝ ෆයිනෑන්ස් සම්බන්ධයෙන් කතා කරද්දී අපේ රටේ කිසිම නියාමනයක් නැහැ. මහ බැංකුව මේ ගැන ඇත්තටම හොයලා බලනවාද හරියට කියන එක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නාර්ථයක්. මෙන්න කතාවක් තියෙනවා. දිනක් උදෑසන බැංකු නිලධාරීන් දෙදෙනෙක් නීතිඥවරයෙකුත් ඇවිත් එක්තරා කාන්තාවක්ගේ නිවසට රුපියල් 30000 ගෙවනතුරු නිවසින් නොයන බවට පවසලා තියෙනවා. ඒ වන විට ඇය දරුවන්ට කන්න දී තිබුණේ නිවසේ තිබූ කම්බි රෝල් දෙක විකුණලා කියලා කියනවා. අපකරුවන්ට කතා කරමින් නිවසේ තිබෙන බඩු වීඩියෝ කරලා WhatsApp කරමින් නිවසේ වාඩි වෙලා ඉඳන් මේ පිරිස නිවසෙන් ගිහිල්ලම නැහැ. නිවසේ බඩු විකුණවන්න කැමැති බව සඳහන් කළ ලියුමකට අත්සන් තබන ලෙස බල කරලා තියෙනවා. වෙලාව හවස 2යි. ඈ දරු දෙදෙනත් එක්ක අත්තල්ලාගෙන නිවසේ පිටුපස ඇති ලිඳ ළඟට ගිහිල්ලා ලිඳට පැනලා දිවි තොර කරගන්න කටයුතු කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් ඇගේ දියණිය ඊට විරුද්ධ වෙලා තියෙන හින්දා පය පිටුපසට ගැනීමත් එක්ක ඒ උත්සාහය ව්‍යර්ථ වෙලා තියෙනවා. ඊට පස්සේ මේ තුන්දෙනාම බදාගෙන අඬලා තියෙනවා. බැංකුවේ අය ගියාට පස්සේ හිඟුරක්ගොඩ මේ තැනකට ගිහිල්ලා මේ අය වෙනුවෙන් සංවිධානයක් තියෙනවා කියලා ඊට පස්සේ තමයි මේගොල්ලෝ මේ සංවිධානගත වෙලා දැන් ඇවිල්ලා එළියට කියන්නේ. නජිත් මේක මහා දුක්ඛාන්තයක් ශෝකාන්තයක්. මේ දැන් අපි හිතමුකෝ අපේ රටේ වෘත්තීය වේදීන්ට අපි ලෝන් එකක් ගන්න ගියාම නැත්නම් මහා පරිමාණ ව්‍යාපාරිකයන් ලෝන් එකක් ගන්න ගියාම සාමාන්‍යයෙන් 107ට 8ට ලෝන් එකක් ගන්න පුළුවන්. ඇත්ත කතාව. තියෙන ඒ සහතික සියල්ලම ඉදිරිපත් කරලා 107ට 8ට අර පහුගිය කාලේ 104ටක් දුන්නා. මේ ආදී වශයෙන් අඩු පොලයට ණයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ ශුද්‍ර මූල්‍ය ණය ලබා දෙන්නේ මේ අහිංසක මිනිස්සුන්ට 125ට 30ට. සමහර තැන්වල 40යි. මේ වගේ ආකාරයෙන් තමයි ණය ලබා දෙන්නේ. ඉතින් මේ ආයතන කරන්න නජිත් බල්ක් ලෝන් ගන්නවා. ලොකු මුදලක් ගන්නවා. ලොකු මූල්‍ය ආයතන වලින් අරගෙන කරන්නේ මේගොල්ලෝ අඩු පොලියට අරගෙන මිනිස්සුන්ට වැඩි පොලියට ගිහිල්ලා ගමට ගිහිල්ලා බෙදනවා. අවසානයේ මිනිස්සු දන්නේ නැහැ පොලිය කීයද කියලා. ණය ගෙවන්න ගියාම තමයි මිනිස්සුන්ට තේරෙන්නේ මෙන්න මේකයි පොලිය කියලා. ඉතින් මේවා නියාමනය කරන්න ඕනි මහ බැංකුව. මම දන්න විදිහට මහ බැංකුවේ ලංකාවේ තියෙන්නේ ලියාපදිංචි
ශුද්‍ර මූල්‍ය ආයතන 4ක් හරි 5ක් හරි මේක තමයි කනගාටුවට කාරණේ. හැබැයි ගම් වලට ගිහිල්ලා ඇව්වහම එක එක නම් වලින් ඇවිල්ලා ගම් වලට ගිහිල්ලා මිනිස්සුන්ට ලෝන් දීලා ඉතින් මේවා කිසිම අපකරයක් තියාගන්නේ නැහැ. පුද්ගල අප මත කණ්ඩායම් විදිහට තමයි ණය ලබා දෙන්නේ. අවසානයේ මේ මිනිස්සු දන්නේ මේ දැලට අහු වුණා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් පුදුමාකාර කනගාටුවක් වේදනාවක් තියෙන්නේ මේ මිනිස්සුන්ට. ඒ නිසා තමයි මේ හිඟුරක් ගොඩ දැවැන්ත සටනක් ආරම්භ වෙලා තියෙන්නේ මේ කාන්තාවන් වීදි බහින්නේ. ඉතින් අඩුවට දෙන ශුද්‍ර මූල්‍ය ආයතන තියෙනවා. මහ බැංකුව ඒවත් සමහර විට ගිහිල්ලා මේ ගනුදෙනු කරන ඒවා නවත්තා දමලා තියෙනවා. සමහර තැන්වල රාජ්‍ය ආයතන රාජ්‍ය බැංකුව විදිහට කටයුතු කරන ඒවා. ඉතින් ඒවා එහෙම කරද්දී මේ වගේ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ඇයි මහ බැංකුව කටයුතු කරන්නේ නැත්තේ කියන එක ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මිනිස්සු අසරණයි. ඒ නිසා අපි කියනවා මහ බැංකුවට මේවා අධීක්ෂණය කරන්න, නියාමනය කරන්න, තවදුරටත් මේ වගේ ශෝකාන්තයන්, දුක්ඛාන්තයන් වාර්තා නොවෙන්න කටයුතු කරන්න කියලා ඒ අදාළ අංශවලට මතක් කරන්න කැමතියි. සවිර අපේ රටේ මිනිස්සු අහිංසකයි. හැබැයි බොහෝ මිනිස්සු අසරණ වෙන වෙලාවල් තියෙනවා. එහෙම අසරණ වෙන මිනිස්සුන්ට පිහිටක් වෙන තමයි ජනාධිපතිතුමන් ගම සමග පිළිසඳර වැඩසටහන ආරම්භ කළේ. දැන් බොහොම සාර්ථකව මේ වැඩසටහන ක්‍රියාත්මකයි. ගම සමග පිළිසඳර ගැන අද Sunday Observer මේ විදිහට ලියනවා. discussion with the village මේ ගම සමග පිළිසඳර president appoints task force to achieve goals මේ දේවල් විශේෂයෙන්ම මේ ඉලක්ක සපුරගන්න මේ හැම කටයුත්තක් වෙනුවෙන්ම කාර්ය සාධන බලකායක් පත් කරන්න ජනාධිපතිතුමන් පියවර අරගෙන තියෙනවා කියන කාරණාව සඳහන් කරන Sunday Observer පුවත්පත. President Gotabaya Rajapaksa appointed a presidential task force to effectively guide, pursue and review the realization of the objectives and needs of the people that the government seeks to achieve through the discussion with the village. මේ ජනතාවගේ ප්‍රශ්න හඳුනගෙන කටයුතු කරන ගම සමග පිළිසඳර වැඩසටහන යථාවත් කරන, කාර්යක්ෂම කරන්න, ඒ අවශ්‍ය කටයුතු හරියටම achieve කරගන්න නැත්නම් ළඟා කරගන්න මේ අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ අරමුණින් කාර්ය සාධක බලකායක් පිහිටුවන්න කටයුතු සූදානම් කර තිබෙන බව තමයි අද Sunday Observer පුවත්පත ඔය විදිහට කියන්නේ. ගම සමග පිළිසඳර වැඩසටහනට ජනාධිපතිතුමා සහභාගී වෙනකොට සමීර විවිධ ඉල්ලීම් ජනතාව කරනවා. එහෙම ඉල්ලන දේවල් ඉටු කරන්න ජනාධිපතිතුමා කිසිම පැකිලීමකින් තොරව ඉදිරිපත් වෙනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. අපි දකිනවා ක්‍රීඩා පිටි සංවර්ධනය කරනවා, පුංචි දරුවන්ගේ පාසල් වලට පොත්පත් ඒ වගේම ගොඩනැගිලි ලබා දෙනවා. ලංකාගමත් බොහොම විශේෂයි. ලංකාගමට ගිහිල්ලා ජනාධිපතිතුමන් අර පාර හදලා දෙන වැඩේට ලොකු දායකත්වයක් දුන්නා. හැබැයි මේ පාර හදලා දෙනකොට පාලමක් තිබ්බේ නැහැ. වැල් පාලමක තමයි මේ පිරිස ගමන් කළේ. හැබැයි දැන් අලුත් පාලමක් ඉදි වෙලා ඊයේ දවසේදී විවෘත කෙරුණා. වන සිංහරාජ අඩවියේ සුරක්ෂිත බව ආරක්ෂා කරමින් නෙළුව ලංකාගම ගම්මානය සංවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවුවේ ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ. පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඉදිවුණු මෙම පාලම නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මීටර් 53ක දිගින් හා මීටර් 6ක් පළලින් යුතු මෙම පාලම ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 33ක්. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හා නෙළුව ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ ඉදිකළ මෙම පාලමෙන් පවුල් 80කට සෙත සැලසෙනවා. ගමන් පහසුව විතරක් නෙමෙයි මේ පාලම දිහා බැලුවම අපිට පෙනුනේ. ඇත්තටම මේ දර්ශනීය ප්‍රදේශය දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා විශාල ඉල්ලුමක් තියෙන ප්‍රදේශයක්. දැන් මේ පාලම හැදුවාම මේ පාලමේ සම්බන්ධතාවය දෙනියාය ඒ පරිසර සංචාරක කලාපයටම සම්බන්ධ කරගන්න පුළුවන්. සංවර්ධනය කියන තැනට ගහන්න පුළුවන් හොඳම දේ තමයි හොරකම සහ පරිසර විනාශය කියන එක. මම හිතනවා මේ ඒක පාවිච්චි කරනවාද මේ නැවත කුමන්ත්‍රණකාරී විදියට. මේක මම හිතනවා ගමේ ජනතාව මේ ඇත්තට මේ ගම්වල මිනිස්සු මේක තුලා ඉන්නේ. ඒක කිසි කෙනෙක් හිතේ ඒව නැහැ. මිනිස්සු පරිසර විනාශයක් වුණේ නැහැ. සිංහරාජේ ගහක් කොලක් කැපුණේ නැහැ මේ පාර හැදුවට. අඩු ගානේ බෝවිටේ ගහක් සිංහරාජේ කැපුණේ නැහැ මේ පාර හදද්දි. අනිත් එක මේ ව්‍යාපෘතිය කරද්දි කිසි කෙනෙකුට හොරකම් කරන්න රුපියලක් ඒකෙන් වංචා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේක පළාත් සභාවේ මුදල් පාවිච්චි කරේ නාවික හමුදාව. ඉතින් අර මේ නැවත වතාවක් සංවර්ධනයේ ගම හදනවා කියනකොටම පටන් ගන්නේ හොරකම සහ පරිසර විනාශ කරනවා කියන එක තමයි පටන් ගන්න. අපි ඒකට මේකට හොඳ උත්තරයක්. බලන්න නාවික හමුදාව මේ තරම් ඊටාම ලස්සන වැඩක් කරා. පළාත් සභාවයකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික සැපෙව්වා. ඉතින් මම හිතනවා ජනාධිපතිතුමාගේ සංකල්පය සාර්ථකයි.
පරිසරයත් රැකගෙන සංචාරක ආකර්ෂණ දිනාගත් ප්‍රදේශයක් විදිහටත් හෙට දවසේදී මේ ජනතාවට වඩා වඩාත් ප්‍රතිලාභ ලැබෙනු ඇති. අපි ඉස්සෙල්ලගේ බත්තලෙන් ජීවිත අවදානමකුත් එක්ක තමයි අපි ඉස්කෝලේ ගියේ හැමදාම. සමහර වැස්ස දවස් වලට එහෙම අපි යන්න ඕන රවුමේ කිලෝමීටර් 3-4ක් විතර අපි යන්න ඕන පයින්. අපිට ඉතින් ගොඩ සතුටේ මෙයාගේ පාලමක් අපිට හම්බෙච්ච එක ගැන. බය නැතුව අපිට දැන් එහා ගොඩට යන්න පුළුවන්. දරුවෙක් ඉස්කෝලේට ගියොත් දරුවෝ එනකන් අපි කොයිලේ හරි බලන් ඉන්න ඕන. බෙහෙත් ටිකක් ගන්න ගියත් මේ පාරුකින් හරි මොකකින් හරි කම්බිය කෙල්ලලා කොහොම හරි ලෙඩා මේ පැත්තට ගේන්න ඕන. දැන් පාලමෙන් අපිට යන්න එන්න පුළුවන්. ඒකින්ද අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. යන්න එන කරදරෙන් අපි ජීවත් වුණේ මේ පාලම අද පිටිට හරි ගොඩක් සතුටුයි. ඉතින් ඒ සතුට අර අව්‍යාජ හිනාවෙන් පේනවා. ඉතින් මේක තමයි වෙන්න ඕනි, ගම හැදෙන්න ඕනි, ගම සංවර්ධනය වෙන්න ඕනි, පරිසරයට හානියක් වෙන්නේ නැතුව. අර එක මහත්තයෙක් කිව්වා මේ පළාත් සභාවේ ඡන්දය මේ පළාත් සභාවේ සල්ලි ගත්ත නාවික හමුදාව තමයි මේවා පාවිච්චි කරේ. ඉතින් කිසිම ආකාරයේ මෙතන නාස්තියක් උනේ නැහැ, මෙතන කිසිම ආකාරයේ දූෂණයක් උනේ නැහැ කියලා. එහෙම නැත්නම් පළාත් සභා ඕනිද ඉස්සරහට ඡන්දයක් තියන්නත් කියලා අපිට නේද හීනියට හිතෙනවා. ආණ්ඩුකාරතුමාට පුළුවන් මේ ආකාරයෙන් කටයුතු කරන්න. මේ ආකාර ලොකු බරක් සමහර තැන්වල නේද සුදු අලියෙක් කියලා නේ පළාත් සභාව ඒ කාලේ ඉඳලා කතා කරුනේ. මේ අතරේ මේ ගම සමග පිළිසඳර වැඩසටහනේදී දුන් පොරොන්දුවක් ඉටු වෙලා නැහැ කියලා අද මව්බිම් වාර්තා කරනවා. ඒකට හේතුව ජනාධිපතිතුමා නෙමෙයි. අද කියනවා මහ බැංකුව නිදි මීමුරේ CRM යන්ත්‍රය තවම නැහැ කියලයි මව්බිම කියලා තියෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ මන්දගාමී ක්‍රියාපිළිවෙත හේතුවෙන් පෞගේ පෙබරවාරි මාසයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීමුරේ ගම්මානයට ලබා දීමට තීරණය කළ ලංකා බැංකුවේ මුදල් තැන්පත් කිරීම හා අපසු ගැනීම සඳහා CRM යන්ත්‍රය තවමත් එහි ස්ථාපිත කරන්නට නොහැකි වෙලා තියෙනවා. ATM මැෂින් එක තාම මෙතන හයි කරගන්න බැරි වෙලා තියෙනවා කියලා කියනවා. ජනාධිපති ලේකම් ආචාර්ය PB ජයසුන්දර මහත්තයාගේ ප්‍රධානත්වයෙන් පෞගේ බ්‍රහස්පතින්ද පැවති රජයේ බැංකු නිලධාරීන්ගේ සාකච්ඡාවෙත් තමයි මේ බව අනාවරණය වෙලා තියෙන්නේ. අපිට මතකයි මහා බැංකුව එක කාලයක් රැට ලයිට් දාගෙනත් වැඩ කරා. දැන් රැට නෙමේ දවල්ටවත් වැඩ කරනවාද කියලා මේකත් එක්ක අපිට අහන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මීමුරේට ලබා දෙනවයි කිව්ව CRM යන්ත්‍රය ලබා දෙන්න හැකියාව ලැබිලා නැහැ. මහා බැංකුවේ මේ ආකාරයේ කටයුතු නිසා මන්දගාමී ක්‍රියාපිළිවෙත නිසා කියලයි අද පත්තරේ දාලා තියෙන්නේ. අවාසනාවන්ත කාරණයක්. මේ මිනිස්සුන්ට මහ ලොකු දෙයක් නෙමෙයි මේක ලබා දෙන එක. ඒක දෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. විරාමයකට ගිහිල්ලා කතා කරමු තව දේවල්. අවුරුදු කාලේ හැමදාම වෙන වැඩේ මේ පාරත් වෙලා කුකුල් මස් මිල ඉතාමත් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඉතින් මේක නවත්ත ගන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා. ඊයේ සාවර මිලක් හඳුන්වා දුන්නා. රුපියල් 600යි උපරිම සිල්ලර මිල 600ට වඩා වැඩියෙන් විකුණන්න බෑ. අද මව්බිමත් කියනවා කුකුලන්ට පියාඹන්න බන්දුල ඉඩ දෙන්නේ නෑලු කියලයි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. මේ අතරේ මව්බිම මේ ප්‍රවෘත්තිය බලලා අපි අරුණ 11 පිටුවට ගියාම බන්දුල ගුණවර්ධන මහත්තයා අර කරපු ප්‍රකාශයක් එක්ක අද කියනවා මේ තිබුණ සම්මුඛ සාකච්ඡාවකදී හාල් කිලෝ 3 කතාවට අපේ ගෙදර අය මට බනින්නේ නැහැ. බන්දුල ගුණවර්ධන මහත්තයා කියන්නේ වෙළඳ ඇමතුමා එතුමාගෙන් අහනවා එක පවුලකට හාල් කිලෝ 3ක් සති දෙකකට ප්‍රමාණවත්ද? මම කියපු එක වචනයක් අල්ලගෙන විපක්ෂයේ දේශපාලනය කරනවා. මට වචන වැරදීමක් වුණා. මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට අනුව මම කිව්වේ සහන මල්ල දෙන්නේ පවුලකට එකක් කියලා. නමුත් ඒ අවස්ථාවේදී මේ නැවත නිවැරදි කරමින් සතොත් සභාපතිතුමා කිව්වා පුද්ගලයෙකුට එක බැගින් සහන මල්ල දෙනවා කියලා. මේ අතරේ එතුමා කියනවා මම මේවා උපේක්ෂා සාගත ඉවසා දරා ගන්න මිනිහෙක්. අපි හොරකම් කරන්නේ නැහැ, කොමිස් ගහන්නේ නැහැ, වංචා කරන්නේ නැහැ, අක්‍රමිකතාවලට සම්බන්ධ වෙන්නේ නැහැ, බලය ආයත විදිහට පාවිච්චි කරන්නේ නැහැ, වෙන මිනිස්සුන්ට මඩ ගහන්නේ නැත්තම් අනිත් අය කරන දේ පිළිබඳව මට තියෙන අනුකම්පාවක් විතරයි, වෛරයක් නැහැ ඒ අය ගැන. ඇයි අපහාස කරනවා කියන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. මං හිතන්නේ මට කලින් හිටපු රිෂාඩ් බදුර්දීන් වෙළඳ අමිතිවරයා විශාල ආයතන සංඛ්‍යාවක් සහිතව දීර්ඝ කාලයක් ලංකාවේ වැඩිම කාලයක් වෙළඳ ඇමති විදිහට තනතුර දරුව කෙනෙක්. හැබැයි එතුමාගෙන් ජාතියට උණු උදාර සේවය නිසාද කොහෙද මගේ මතක හැටියට එතුමාට කවුරුවත් කාටුන් නැදලා නැහැ. මේ විදිහට එතුමා හරි ලස්සන උත්තර ටිකක් දීලා තිනවා. හාල් කිලෝ 3 කතාවට අපේ ගෙදර අය මට බනින්නේ නැහැ කියලා බන්දුල ගුණවර්ධන මහත්තයා මේ සම්මුඛ සාකච්ඡාවේදී කියලා තියෙනවා. මට මතකයි ලස්සන කතාවක් කිව්වා. අර පෝස්ටරයක් ගහලා තිබුණා ඒ කාලේ බන්දුල ගෙදර පළද කොහෙද කියලා. නජිත් බන්දුර ගෙදර යන්න හරි මොකක් හරි ගහලා තිබ්බා. මේ බන්දුල ගුණවර්ධන මහත්තයා ඒ කාලේ කිව්වා ඒක අපේ ගෙදරින් ගහලා තියෙන්නේ කියලා. මේ කතාවට එතුමා කියනවා මේ අපේ ගෙදරින් නම් අර කතාවට බනින්නේ නැහැ. ඒක වචන පැටලීමක් වැරදීමක් උනේ කියලා මාධ්‍ය මිතුරන්ගෙන් පොඩි සමාවකුත් ඉල්ලීමක් කරලා තියෙනවා. හොඳයි සමීර, දැන් මේ වෙනකොට අපි දකිනවා කොරෝනාවේ ටිකක් විශේෂම අඩුවීමක් පෙන්නුම් කරනවා. හැබැයි අවුරුද්ද
ළඟම එනවා අවුරුද්දත් එක්ක කොරෝනාව වැඩි කරගන්න එපා කියන කාරණාව තමයි බොහෝ දෙනෙක් කියන්නේ. අවුරුද්දෙන් පස්සේ තුන්වෙනි කොරෝනා රැල්ලක් එන්න පුළුවන් කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා. අද ලංකාදීපේ ගැන ලියනවා තුන්වෙනි කොරෝනා රැල්ලක් එන්න පුළුවන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි කියලා නිශාන්ත කුමාර බණ්ඩාර ලියන්නේ. දැනට කොරෝනා වසංගතේ සම්පූර්ණයෙන් පහව ගොස් නැති අවස්ථාවක ජනතාවගේ හැසිරීම අනුව තුන්වැනි කොරෝනා රැල්ලක් මතුවීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා කියලා අද ලංකාදීපේ කියනවා. ඇතැම් අය දුරස්ථභාවය ගැන කිසිදු සැලකිල්ලක් නොගෙන නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමානුගමනය නොකොට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව එම සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිස මහත්මයා කිව්වා කියලා තොරතුරු සඳහන් කරනවා අද ලංකාදීපේ. අපි පත්තරවල තියෙන රහම ටික දැන් බලමු. සිළුමිනේ ප්‍රධාන කාටුනේ අපි බලන්න හදන්නේ ඉඩික්ස් ලික් අඳින කාටුනේ අද මෙන්න මේ විදිහටයි තියෙන්නේ. ඉතින් මෙන්න මාළු ඉන්නවා මේ ඉන්න මාළු පේනව නේද මේ ඉන්න ටිකක් ලොකුවට ඉන්න මාළු ටික දූෂිත ව්‍යාපාර SLS නීතිය දූෂිත ව්‍යාපාර මේ ආදී වශයෙන් මේ මකර මාළු අර මිනි කනවා කියලා කියන්නේ ප්‍රමිති ආයතනය ගැන තමයි ඉතින් වැඩිපුරම මෙතන තියෙන දූෂිත කනවා වගේ තමයි ඇඳලා තින්නේ මාළුවා. උනේද කොණ්ඩෙකුත් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඉතින් ජනතාව ඉන්නවා පොඩි මාළු පැටව විදිහට කන්න බලාගෙන තමයි ඉන්නේ. මේ ජනතාව මේ ආකාරයෙන් විනාශ කරන පුද්ගලයන් ආයතන ඒ පිළිබඳව මතක් කරන කදිම කාටුනයක් සත්‍යාන්තේ පළ වෙලා තියෙන්නේ. අද සිළුමිණ පත්තරේ තමයි මේ කාටුනේ තියෙන්නේ. අද ලංකාදීප පුවත්පතේ දාස හපවලානගේ අඳින තොප්පි කාටුනේ. සුවාරිස්නේ තොප්පි කාටුනේ. මේ තොප්පි කාටුනේ බලන්න තොප්පිය හරිනම් දාගත්තට කමක් නැහැ. සිද්ධිකා නෝන වගේ කෙනෙක් පැත්තකටලා ඉන්නවා ටිකක් වහ කෑවට කමක් නැහැ කියලා එතුමිය කියන අතරදී මේ සාමාන්‍ය මිනිස්සයා කියනවා අපෝයි මැඩමුත් වහ කෑවා. මැඩමුත් වහ කෑවා කියලා තමයි යානම් කියන්නේ. පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනේ අපි බලන්න හදන්නේ ඊළඟට මෙන්න එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා අංජනම් බලන තැනකට. මම මේ අවුරුද්දට බඩු මුට්ටු ගන්න යන ගම. අංජනම් බලන තැනින් අහනවා ඉතින් මොකටද මෙහෙ ආවේ? පිළිකාකාරක නැති පොල් තෙල් තියෙන්නේ කොහෙද කියලා බලා ගන්න. ඒකටත් අංජනම් බලන්න වෙලා තියෙනවා. සතිය වරුණු පුවත්පතේ අද හසන්ත විජයනායකගේ කාටුනේ පාස්කු ප්‍රහාර චෝදනා කියන ගඟ ගලාගෙන යනවා. එක පැත්තකින් මේ පාරුවක් හදලා දාන්න හදන්නේ කවුද? හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගේ කෙනෙක්. ඔන්න දැන් මේ පාරුවක් වගේ එකක් හදලා දාන්න යනවා. මේ පාරුවේ ඉන්නේ කවුද? විමල් මහත්තයා, උදේ ගමන්පිල මහත්මයා, වාසු මහත්තයා, තිස්ස විතාරණ මහත්තයා. ඔය වගේ බොහෝ පිරිසක් ඉන්නවා මේ පාරුවේ. ඉතින් මේ පාරුව හදලා මේ පාස්කු ප්‍රහාර චෝදනා ගඟේ පරිස්සමට යන්නද හදන්නේ කියලා අපිට හිතේ. දිවයිනේ මේ කාටුනය බලද්දී නජිත් අපේ රාජාවලියේ හිටපු ඉතා ප්‍රසිද්ධ ඒ වගේම රටට මහත් සේවයක් කරපු මේ රජතුමෙකුත් මතක් වෙනවා. ඉතින් ඒකත් එක්ක මෙන්න දැන් ඉන්න කෙනා බලන්න ඩඩ්ලි හාල් කියලා තමයි හාල් මිටියත් අතේ තියාගෙන ඉන්නේ. එතන වැඳ වැටිලා ඉන්න කවුද කියලා බලන්නකෝ. අර මේ ඔබට ඉතින් ආයි කියන්න ඕනේ නැහැ මේ කවුද කියලා නේද? බද්දුල මහත්තයා. ඒ වගේ පේන්න තියෙන්නේ. ඔන්න ඩඩ්ලි හාල් තියෙනවා වැඳ වැටිලා ඉන්නවා. මිල සම්බන්ධයෙන් තමයි ජනතාවට වක් කියන්න ඕනි අවසානයේ අර මහත්තයා වැඳ වැටිලා ඉන්න මහත්තයා. ඉතින් ඒ නිසා මේ ආකාරයෙන් එහෙම ඉන්නවා වගේ එකක් තමයි පේන්න තියෙන්නේ. අපි කාටුන් අවසන් කරන කවි දෙකක් තෝරගන්න සමීර. එක කවියක් මව්බිම් පුවත්පතේ ඉරිදා පද 4 කවිය වෙදුර අබේනායක ලියන්නේ. නැසී තවම කෝලාගේ ගීසද්ද විස නැති තෙල් බිඳක් බෝතලයක නැද්ද? සහන මල්ලේ බඩු දෙසතියකට ඇද්ද? අවුරුද්දකින් කල් දමමුද අවුරුද්දකින් කල් දාන්න පුළුවන් නම් මේ වෙලාවේ වටිනවා කියලා තමයි විදුර නම් කියන්නේ. අනුරාධ හිරිපිටිය ලියන හිටිවනේ අපි බලන්න ලෑස්ති තියෙන්නේ දිවයින පත්තරේ. පොල්තෙල් ප්‍රමිති හුටපට මැද නොදැනීම සිදු වී ඇතත් කෝලාගේ පැමිණීම නිම වී නැත කොරෝනා උව දුරතාම අවුරුදු පොකුර නොහදන එක වගකීම. අවුරුදු පොකුර නොහදන එක වගකීම කාට කාටත් තියෙනවා. හොඳයි අපි සිළුමිණ පුවත්පතේ සිම්පල් මෑන් හෙඩික්ලික් කාටුනේ තෝරගන්නවා. අද කාටුන අවසන් කරන්න කරදර බාධක රෝගිය දුරු වී සකල ලෝකවාසී සියලු සත්වයන්ට සහ පරිසරයට සුබ නව වසරක් වේවා කියලා අද සිම්පල් මෑන් හෙඩික්ලික් කාටුනේ සිළුමිණ පුවත්පතේ ලියන්නේ. කරදර බාධක රෝගිය දුරු වී සකල ලෝකවාසී සියලු සත්වයන්ට සහ
පරිසරයට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් සමීට ප්‍රාර්ථනා කරන්නේ මේ ප්‍රාර්ථනාව තමයි. අනිවාර්යෙන් නිවැරදිව සංස්කෘතිය දායාද කළ ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය අපි ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සූර්ය මංගල්‍යයත් එක්ක එකතු වෙන්නට කියන ආරාධනයත් එක්ක අපි අදට සමුගන්නවා. ජය වේවා. සුබ දවසක් සොය වගේම ජයග්‍රාහී නිරෝගී සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන්.